समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से श्रद्धा बुद्धि संपन्न समस्त लोकवासी श्रद्धा बुद्धि संपन्न पिන්නතුනි අද අන්තර්ජාලය ඔස්සේ බුද්දිස් එම්බසි සංවිධානීය මෙහෙවීමෙන් ඔටාවාහි පදිංචි විසිත ලීලාරත්න මැතිතුමාගේ සංකල්පයක් අනුව මේ අවස්ථාවේ පොසොන් පොහොය යෙදුණු මේ මොහොතෙහි ධර්ම දේශනාවක් කරන්න ලැබීම ගැන මම පළමුවෙන්ම පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය විහිත ලීලාරත්න මැතිතුමා ඇතුළු ඒ සංවිධානයේට පිරිනමන්න කැමැතියි. අපේ අද මාතෘකාව බවට පත් වෙන්නේ ධර්ම දේශනාවේ සිගාලෝවාද සූත්‍රය. මේ සිගාලෝවාද සූත්‍රයත් අපේ ප්‍රධාන සූත්‍ර දේශනාවන් අතර ජනප්‍රිය සූත්‍ර දේශනාවක් මහා මංගල සූත්‍රය, කරණීයමිත සූත්‍රය, රතන සූත්‍රය මේ ප්‍රධාන සූත්‍ර අතර මේ සිගාලෝවාද සූත්‍රය මුළු මහත් ලෝක සත්වයාටම ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙකුට ඊටමත් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ඉදිරිපත් කළ උතුම් වූ ධර්ම රත්නයක් මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. අපිට ගිහි පින්නතුන්ට මේ ලෝකයේ ජීවිතයේ සතුටින් පවත්වාගෙන යන්න තමන්ගේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන ධර්මයක් තමයි මේ සිගාලෝවාද සූත්‍රයෙන් දැක්වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ හුදෙක් එක පැත්තකට එක අන්තයකට දේශනා කරපු ධර්මයක් නෙවෙයි ලෝකයට ඉදිරිපත් කර තිබෙන්නේ. හැමෝටම නිවන් දකින්න එකවරට බැරි බව හැම කෙනෙක්ම දන්නවා. ඒ වගේම හැම කෙනෙක්ම සුගතියට යන්නේ නැති බවත් ඔබ දන්නවා. සුගතියට යන පිරිස සීමා සහිතයි. නිර්වාණ අවබෝධය ලබන පිරිස ඊටමත් සීමා සහිතයි. මේ කලකින් පහළ වෙන බුදු කෙනෙක් දේශනා කළ ධර්මය ආරක්ෂා කරන රට වශයෙන් අපට එක පැත්තකින් සතුටක් අපි පෞද්ගලික ආත්මීය වශයෙන් නෙවෙයි ආඩම්බරයක් නෙවෙයි මානව වර්ගයා වෙත ඊටමත් කාරුණික සතුටක් තිබෙනවා. මේ උතුම් වූ ධර්මයේ වචනයක්වත් අකුරක්වත් වෙනස් නොකොට ආරක්ෂා කර ගැනීම පිළිබඳ ලංකා භූමියේ විශේෂයෙන්ම. එනිසා පින්නතුනි මේ උතුම් වූ ධර්මය පරිපූර්ණයි. ලෞකික ලෝකෝත්තර. ඒ වගේම අධ්‍යාත්මික බාහිර. ඒ වගේම මෙලව පරලව. මේ හැම පැත්තකම දියුණුවක් ඇති කර ගැනීමට අවශ්‍ය කරන පරිපූර්ණ ධර්මයක්. සිගාලෝවාද සූත්‍රයේ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ මේ ගිහි විනය කියලා. ගිහියන් සඳහා ගිහියන් උදෙසා දේශනා කරවදාල සතුටින් ප්‍රීතියෙන් දියුණුවට පත්වන දහමක් උගන්වන ගිහි විනය වශයෙන් සලකන ධර්මය තමයි මේ සිගාලෝවාද සූත්‍රයෙන් ඉදිරිපත් කරන්නේ කියලා බොහෝ දෙනාගේ මතය. අපි බලමු
මේ සූත්‍ර දේශනාව දේශනා කිරීමට හේතුව බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වාසය කරන කාලෙහි සිගාල කියන සිටුවරයා ඒ සිටුවරයාගේ බිරිඳත් සිටු දියණියත් දෙපළම බුදුහාමුදුරන්ට බොහොම බැඳුණු ඒ වගේම සෝවාන් මාර්ග ඵලයට පත්වෙච්ච උතුම් වූ ගිහි දෙපළක්. මේ අම්මා තාත්තාට හිටිය එකම පුතා සිගාල. හැබැයි සිගාල වර්තමාන වගේ අපි දන්න සමහර වෙලාවට දෙමාපියන්ගෙන් ඇහුම්කන් දෙන්නේ නැති හිතුවක්කාර ජීවිත ගත කරන අය ඉන්නවනේ අදත්. ඉතින් මේ සිගාලත් සිටු පුත්‍රයාත් ඒ වගේ. ඉතින් ඔහුව ධම්මකට යොමු කරන්න දෙමාපියන්ට බලවත් ඕනෑකමක් තිබුණා. එතනදී මෙයා කැමති වුණේ නෑ පන්සල් යන්න. වාඩි වෙලා ඉන්න භාවනා කරන්න වට කැමති නෑ. එයා කැමති තරුණ පිරිසක් සමග විනෝද වෙන්න. මේ සාමාන්‍ය තරුණයෙකුගේ තියෙන ස්වභාවය. එතනදී දෙමාපියෝ කනස්සල්ලටපත් වුණා මේ දරුවා තමන්ගෙන් උපන් මේ දරුවා කාලකන්ණි ස්වභාවයකටපත් වේවි කියලා බය. හැම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තියෙනවනේ වගේ. මේ දරුවෝ හොඳින් ජීවත් වෙනවා සතුටින් ජීවත් වෙනවා දකින්නයි දෙමාපියෝ කැමැත්ත. ඉතින් කනස්සල්ලෙන් හිටියා මේ දෙපළ පුතා ධම්මකට ගන්න බැරි වීම ගැන. අවසානයේදී කාලයාගේ වැෑමෙන් මේ සිටුවරයා මරණාසන්න මොහොතට පැමිණියා. මරණාසන්න මොහොත වෙලාවේ පුතාට අනුකම්පාවෙන් ඉල්ලා සිටියා මෙන්න මේ වගේ කතාවක්. පුතේ දිසාහයට නමස්කාර කරන්න හිමිදිරි පාන්දර අවදි වෙලා. ඒ දිසාහයට නමස්කාර කරලා ඔබේ ජීවිතය සකස් කරගන්න කියන උපදේශය තමයි දුන්නේ. මොකද මේ දිසාහය කියන එකෙන් අදහස් කරේ මේ සිටුවරයා බොහොම බුද්ධිමත් කෙනෙක්. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා කවුරු හෝ මගේ පුතා දැකලා පුතාට කියාවි නියම වශයෙන්ම මේ දිසාහයට වඳින වන්දනාමාන කරන්නේ කවර කාරණයක් නිසාද කියලා. ඒක පැහැදිලි කරાવી කියලා මෙයා බුද්ධිමත් තාත්තා දැක්ක අනාගතේ. ඒ අනුව තමයි ඉන්දියානු සමාජයේ තියෙනවා ඔය ගංගා නදී නාලා උදේට හිරුට වන්දනා කරන ඒ වගේ දිසාවලට වන්දනා කරන පිළිවෙත් තිබුණනේ දිසා. ඉතින් මේ ක්‍රමයේ තමයි අල්ලවත්තෝ අල්ලකේසෝ තෙත් ඇඳුමෙන් තෙත් කෙසින් කෙස් වලින් යුක්තව හිරු දෙවියන් දිහා බලාගෙන එක පැත්තකින් පෙරදිගට වඳිනවා අපරදිගට වඳිනවා දිසා 6ට උඩ යට දිසා මේ පෙර අපරදිග උතුරු දකුණ දිසා 6ට වන්දනා කරන දිනපතාම හිමිදිරි පාන්දර. ඉතින් ඔය අතර බුදුරජාණන් වහන්සේ දිවසින් මහා කරුණාවෙන් දැක්කා දිවසින් මේ සිගාල පුත්‍රයා වන්දනා කරන ඔහුට පිහිට වෙන්න ඔහුගේ වාසනා ගුණය මතුවලා තියෙනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ ස්ථානයට වැඩියා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ මොහොතේ සිගාල සිටු පුත්‍රය මොකද්ද ඔය කරන්නේ ඔබ? මගේ තාත්තා වහන්සේගේ හොඳ දායකයෙක් මට මියන අවස්ථාවේදී මගෙන් ඉල්ලා සිටි අවසාන ඉල්ලීම තමයි දිසාහයට වඳින්න කියන එක. ඒකයි මම මේ දිසාහයට වඳින්නේ. පුතේ ඕක නෙවෙයි දිසාහයට වඳිනවා කියලා කියන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ අර සිංගාල ගහපති පුත්‍රයාට මහා කරුණාවෙන් මෙම් කියනකොට අනේ ස්වාමීනි තාත්තා අදහස් කරපු දිසාහය මොකද්ද? ඕක නෙවෙයිද? නෑ. එන්න කියලා ධර්ම සාකච්ඡාවට යෙදුණා. අන්න ඒ වෙලාවේ දිසාහයට කලින් උන්වහන්සේ පැහැදිලි කරනවා පළමු කොට මේ දිසාහයට වන්දනාමාන කිරීමේදී පළමු කොට ඔබ අනුගමනය කරන්න මෙන්න මේ කරුණු 4. සතරවිධ කර්මක්ලේශ දුරු කරන්න, ප්‍රහීන කරන්න. ඉතින් මේ සිගාල ගහපති පුත්‍රයා තරුණයා ස්වාමීනි සතරවිධ කර්මක්ලේශ කියන්නේ මට තේරෙන්නේ නැහැ. ඔබගේ දියුණුවට බාධා කරන කරුණු 4ක් තියෙනවා. මොනවද? ප්‍රාණඝාතය, හොරකම, කාම මිත්‍යාචාරය, මුසාවාදය. බලන්න පින්නතුනි මේ කරුණු 4 තමයි ඕනම ගිහි ජීවිතයකට පදනම. ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන ප්‍රධානම කරුණු 4 ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න ඕනේ. හොරකමින් වංචාවෙන් ජීවත් නොවිය යුතුයි.
ඒ වගේම බොරු නොකිය යුතුයි. කාම මිත්‍යාචාරය නොකළ යුතුයි. දැන් බලන්න ඔබ කල්පනා කරලා බලන්න මේ බොහොම ප්‍රායෝගික දේවල් මේ කියන්නේ. කෙනෙකුගේ ජීවිතයේ සාර්ථක වෙන පදනම තමයි. දැන් බලන්න හිරගෙවල් කියන්නේ බන්ධනාගාර කියන්නේ මොනවද? හොරකම් කරපු කිරීම. ඒකේ ආදීනව. ඊළඟට මිනිමරුම්, සත්ව ඝාතන, බොරුව, කාම මිත්‍යාචාරය. මේවනේ. එහෙනම් දුරාචාරය කයින් කෙරෙන අකුසල් වලින් ඔබ වළකින්න. මෙන්න මේක බොහොම සරල මම මේ දිගු සූත්‍රයක් මේ සූත්‍රය දේශනාව සිගාල සූත්‍රය සිගාලවාද සූත්‍රය දීඝනිකායේ දිග සූත්‍රයක්. මම ඉතා ඉක්මනට කෙටියෙන් ඔබට පැහැදිලි කරනවා මේක විස්තරාත්මකව කතා කරන්න ඕන ඉතාමත් වටිනා සූත්‍රයක්. මේ සූත්‍රයේ දැක්වෙන ආකාරයට පළවෙනි එක තමයි සතර කර්මක්ලේශයන්ගෙන් වෙන්වීම. ඊළඟට තව හතරක් තියෙනවා සතර අගති කියලා. සමාජයේ ජීවත් වෙනකොට මිනිස්සු වැරදි කරන්නේ මෙන්න මේ අගති නිසා. ලෝභය, ඡන්දා, දෝසා, බය, මෝහය. පින්නතුනි අපි මේ ලෝකේ ජීවත් වෙන අපි ඡන්දයෙන් අගතියට යනවා කියලා කියන්නේ මොකක්ද? මිනිස්සු වැරදි කරන්නේ හැම වැරදම කරන්නේ මේ ඡන්දයේවත් රාගය නිසා. ඒකෙන් අගතියට යනවා. ලෞකික වශයෙන් අපි හිතමු හොරකමක් කරන්න කියලා. සත්ව ඝාතනයක් කරන්න. ඒ ඡන්දය. ඒ කියන්නේ කැමැත්ත, ආශාව නිසා තමයි මිනිස්සු වැරදි කරන්නේ. ඒකේ අන්තියට ගියාම දැන් අපි ව්‍යවහාර වශයෙන් බලන්නකෝ අපි දෙනවා මැතිවරණ ආදී දේවල්. ඡන්දය, තමන්ගේ පක්ෂය, තමන්ගේ ජාතිය, තමන්ගේ රට, තමන්ගේ කුලය, මේ මමත්වය, තමන්ගේ පවුල වුණත්. ඒ පවුල වුණත් අගතියට ගිහිල්ලා තමන්ගේ පවුල නඩත්තු කරන්න, පවුල දියුණු කරන්න වැරදි ක්‍රම අනුගමනය කරුවොත් අන්න ඡන්දයෙන් අගතියට යනවා. ඒක නිසා කිසිම විදියකට ආසාවට යට වහල් වෙන්නේ නැහැ. ඊළඟට දේශයෙන් අපට පේනවා සමහරවිට මිනිස්සු වැරදි කරන්නේ ප්‍රචණ්ඩත්වයටපත් වෙන්නේ, කෙනෙකුට බනින්නේ, කෙනෙක් එක්ක වෛර කරන්නේ මේ වැඩක් නැති දෙයක් මේ සුළු දෙයකට. එතකොට ඒකෙන් අගතියට යන්න එපා. මේ තරහව දේශයෙන් අන්තියට ගියන් පස්සේ සත්‍ය පේන්නේ නැහැ. දැන් ඔබ සමහරවිට ඔබේ දරුවාට ආදරේ නිසා බලන්න. ආදරේ නිසා ඔබට කේන්ති තියෙනවා. දරුවා වැරද්දක් කරනකොට. ඒ මොකද මේ අන්න ද්වේෂය හා තණ්හාවෙන්, ඒ කියන්නේ ලෝභයෙන් අගතියට ගියා ඔබ. ඔබ දරුවාට ගහන පහරක්, තදර පහරක් ගහනවා. නැත්තම් ආයුධයකින් සමහරට ගහන්න පුළුවන්. දරුවාට ලොකු පීඩනයක්පත් වෙනවා. ඒ දරුවා සම්පූර්ණයෙන්ම නොමග ගිය පුද්ගලෙක්, ප්‍රචණ්ඩ පුද්ගලෙක් බවට පත් වෙන්න පුළුවන්. අන්න අගතියට ගියාම ඒ කල්පනා කරලා ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න. තරහවට යට වෙන්න එපා. ලෝභයට යට වෙන්න එපා. ඊළඟට ද්වේෂය. මේ කියන සතර අගතිය කියන දේ ඡන්දා, දෝසා, බය, මෝහ. අනිලට බය. දැන් ඔබ වැරදි කරන්නේ සමහරවිට බය නිසා. අපි හිතමු ඔබට හතුරෙක් ඉන්නවා. ඔබ හතුරා විනාශ කරන්න ඔබ මෝහයෙන් යුක්තව, බයෙන් යුක්තව වැරදි උපක්‍රමයක් පාවිච්චි කරනවා. තවත් කෙනෙක් ලවා එයා විනාශ කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ හැම කාරණයක් බලන්න එකිනෙකට සම්බන්ධයි. ඡන්දා, දෝසා, බය, මෝහ. ලෝභයෙන්, ද්වේෂයෙන්, බියෙන්, මෝහයෙන් අගතියට යන්න එපා. එතකොට ඒකත් පාලනය කරන්න. දැන් අපි මුලින් කිව්වේ සතර අගතියෙන් වෙන් වෙන්න. සතර අගතියෙන් ප්‍රාණඝාතය, හොරකම, කාමමිත්‍යාචාරය, මුසාවාදය. එතකොට මේ හතරෙන් වෙන් වෙනකොට ඊළඟට අභ්‍යන්තර වශයෙන් ඇතුලින් ක්‍රියාත්මක වෙන තමයි ලෝභය, ඡන්දා, දෝසා, බය, මෝහ. ඒකත් පාලනය කරගන්න. දැන් බලන්න කොච්චර පිරිපුන් පුද්ගලයෙක්ද කියලා. අපි හිතමු මේ තරුණයෙක් නෙමෙයි වැඩිහිටියෙක්. ඕනම කෙනෙක් මේ කරුණු 8 අනුගමනය කරනවා නම් සතර අගතියෙන් තොරව ජීවිතය පිළිබඳ, ලෝකයේ පිළිබඳ හිතලා කටයුතු කරන්න පුළුවන්. කාර්යාලයේදීත්, ඔබගේ යන එන ගමන බිමනේදීත්, නිවසේදීත් මේ කරුණු කාරණා 8 ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්නකොට ඔබේ ජීවිතය අනිවාර්යෙන් දියුණු වෙනවා. දැන් බලන්න ඊළඟට පෙන්වන්නේ මේකෙදි පෙන්නනවා මේ තරුණයාට පැහැදිලි කරනවා සිංගාල පිරිහීමේ දොරටු 6ක් තියෙනවා. පිරිහීමේ දොරටු බලන ඒවා කොච්චර වැදගත්ද කියලා. පළවෙනි එක තමයි සුරාපානය. මත්පැන් බීමේ ආදීනව ගැන වෙනම අපිට කතා කරන්න පුළුවන්.
කරුණු පහක් පෙන්වන බුදුහාමුදුරුවෝ පළවෙනි එක මොනවද? පිරිහීමේ දොරටු සුරාපානය. සුරාපානයෙන් ඕනම කෙනෙක් පිරිහිලා යනවා. කොච්චර ධනයක් තිබ්බත් මහා සිටුවරයෙක් වුණා සමහරවිට මේ බේබදුකම නිසා සියලු දේවල් විනාශ වෙච්ච සන දන්නවා. ඊළඟට විකාල විසිකා චර්යානුක. ඒ කියන්නේ අවේලාවේ ගමන් කරන එක, රාත්‍රියට ගමන් කරන එක, අනවශ්‍ය ලෙස ගමන් කරන එක. මේ තරුණයෝ අපි දන්නවනේ විවිධාකාරයේ පාටි වලට, සාද වලට, ඔය වගේම විවිධ ගමන් යෙදෙනවා සමහරවිට විනෝද ගමන් කියලා. අන්න ඒවට ගියයින් පස්සේ දුරාචාරයට යොමු වෙනවා. යා විවිධ දේවල්ට අහු වෙනවා. දෙවෙනි එක තමයි සමජ්ජාවිචරණය. සමජ්ජාවිචරණය කියලා කියන්නේ ඔය සමාජ ශාලාවලට යනවා, බාල් නටනවා. මේ විවිධ තියෙනවා. දැන් විශේෂම ඔය ඔයගොල්ලන්ගේ දරුවෝ යුරෝපීය රටවල් වල මේවට ඇබ්බැහි වුණයින් පස්සේ ඔබ බලාපොරොත්තු වෙච්ච සිහිනය අසාර්ථක වෙනවනේ. කොච්චර කනස්සල්ලින්ද සමහරලාට මින් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරපු දේ අතට කොච්චර ගැලපෙනවද කියලා. ඔබ දරුවන් වෙනුවෙන් දරුවන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරලා මේ තමන්ගේ රටේ තියෙන දේවල් විකුණලා රස්සාව අතහැරලා මේ රටවලට ඇවෙන්නේ මොකද? විදේශ රටවල් කියන්නේ මේ. නමුත් ඒ ළමයි සමාජ ශාලාවට ওই විදිහේ පාටි මේවා බාල් වලට පුරුදු වුණොත් අන්තිමට ඇබ්බැහි වෙලා ඒ දරුවා විනාශ වෙනවා. දෙමාපියන්ට සලකන්නේ පරිසම් බවට පත් වෙනවා. ඊළඟට දුතප්පමන්දට්ටාන සූදුව කියන්නේ අපි අද දන්නවා කැසිනෝ වලින් මහා කෝටිපතියෝ වැටිච්ච අවස්ථාවල්, විශාල ධනයන් විනාශ කරගත් අවස්ථා. ඒ නිසා සූදුව කියන එක හැමදාමත් අනවශ්‍ය ලෙස සල්ලි හම්බ කරන්න බලාපොරොත්තු වෙන සූදුව මේ කියන දේවල් මිනිස්සු අහු වෙලා සියලු දේපල් නැති වෙලා යනවා. එක දවසින් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ කියන ජූතප්පමාදට්ඨානානුයෝගෝ කියන ඔය කියන්නේ සූදුවෙන් බැහැර වෙන්න. පිරිහීමේ දොරටු. එතකොට මිනිහෙක් පහතට වැටෙන්න හේතු තමයි මම මේ හතරක් දැන් කිව්වේ. ඊළඟට පාපමිත්තානුයෝගෝ විශේෂයෙන්ම වැරදි කරන තරුණයෝ ආශ්‍රය කරුවොත්, මිත්‍රයෝ ආශ්‍රය කරුවොත් ඒ දරුවා අනිවාර්යයෙන්ම නොමගට යනවා. ඒ නිසා කල්යාණ මිත්‍රාශ්‍රය වැදගත් වෙනවා. ඊළඟට ආලස්යානුයෝගෝ බොහෝ අය දියුණුවෙන් පිරිහීමටපත් වෙන්නේ කම්මැලිකම නිසා, අලස භාවය නිසා. බලන්න මේ කරුණු 6 පිරිහීමේ දොරටු වශයෙන් දක්වන්නේ මේ කරුණු 6. එතකොට මේ කරුණු 6ත් අර තරුණයාට කියනවා මොනවාද? සුරාපානය, විකාල අවේලාවේ රත්යාදු ගැසීම, විකාල විසිකා චර්යානු කියන්නේ එකයි. ඊළඟට සමජ්ජාපචරණය, ඔය කියන සමාජ ශාලාදී ප්‍රියසාදාදී දේවල්ට යන එක, බාල් නටන ඒවා ඔය යන එක. ඊළඟට ජූතප්පමාදට්ටානු කියන්නේ සූදුව. ඊළඟට පාපමිත්‍රාශ්‍රය සහ අලසව නිද්‍රාශීලීව කටයුතු කිරීම, උද්‍යෝගයක් නැතුව ජීවත් වීම. පින්නතුනි මේ කරුණු 6ත් මේ සිගාල සූත්‍රය දේශනා කළා. එහිදී මට මේ එකින් එක මේ වගේ ආදීනව දේශනා කරන්න මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සුරාවේ ආදීනව විතරක් මම අවධානය යොමු කරන්නම්. මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්දිට්ඨිකා ධනංජානි. බලාගෙන ඉන්නකොට ධනෙ පිරිහිලා යනවා. ඇස් ඉදිරි පිටම ධනෙ විනාශ වෙලා යනවා, සම්පත් විනාශ වෙනවා. මත්පැන් වල ආදීනව. ලෝකේ බලන්න මිනිස්සු දියුණු වෙච්ච මිනිස්සු මත්පැන් බීලා තියෙනවද කියලා. කලහ පවා ඊළඟට කලහ වැඩිනවා. කෝලාහල කරනවා. ඒකෙන් අද කොච්චරනම් ඇත්තටම මේ කොරෝනා විපත්ති වෙලාවේ මේ තැබෑරුම් වහලා තිබුණා. ඒකෙන් විශාල මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් අඩු වෙලා තිනවා. අපරාධ අඩු වෙලා තිනවා. දැන් බලන්න මත්පැන් නැති නිසා මම දන්නේ මේ ලෝකේ රටවල් මේ මත්පැන් වලින් සල්ලි සොයන ඒ වගේ ඊට වඩා විශාල විනාශයක් සිද්ධ වෙන්නේ. කලහ විවාද, කලහ විග්ඝා ඔය දේවල් නැති වෙනවා. කෝලාහල නැති වෙනවා. මිනිමෙරුම් අපරාධ නැති වෙනවා. ඇති වෙනවා මත්පැන් බීම නිසා. ඊළඟට රෝග වලට මූලයක්, ආයතනයක්. රෝග වලට ආයතනයක් කියලා කියන්නේ සංවිධානයක්. මේක බොන එක්කනා ශරීරයේ හැම ඉඳුරන්ම දුර්වල කරනවා. එතකොට සිරෝසිස් හැදිලා වකුගඩු මේවා කොටම බලපාලා මේ විශාල අකාල් මරණ වලට පත් වෙනවනේ. ඒ නිසා රෝගාබාධ වලට දියවැඩිය ආදී මේ සියලු දේවල්ට මේ බලපානවා මේ මත්පැන් බීම. ඊළඟට ප්‍රධාන තව දෙයක් තියෙනවා කීර්තිය. බේබද්දෙක් කියලා කිව්වහම අපි හිතමු
විශිෂ්ට මේ වෛද්‍යවරයෙක් බේබදී කියලා. එයාගේ වෛද්‍යකම වටින කමක් නැහැ. ඒ නිසා අපකීර්තිය හැමතැනම තියෙනවා. හොඳ කලාකරුවෝ ඉන්නවා බේබද්දු වෙච්ච. එළ දාර්ශනිකයෝ ඉන්නවා. බේබදුකම කියලා කියන්නේ පහත් දෙයක් වශයෙන් සලකන. ඒ නිසා මිනිස්සු පහත් කොට සලකනවා. ඒකේ තව ආදීනවයක් තමයි විපාකයක් තමයි කෝපීනම් නිදන්සති. ඒ කියන්නේ බයලජ්ජා නැතිනවා. තමන්ගේ ඇඳිවත නැති වෙලා තිනවා. gedare ඉඳන් gedare තමන්ගේ දූ දරුවන් ඉදිරියේ පවා හැසිරෙන බලන්න බේබද්දන්ගේ ස්වරූපේ පාරේ වැටිලා ඉන්නවා. බිලජ්ජාව නැති වෙනවා. හිරියොතප් කියන දෙක නැති වෙලා තිනවා. පඤ්ඤාය දුබ්බලීකරණං පින්නතුනි වැදගත්ම දේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව අපි සාමාන්‍යයෙන් මේ ජීව විද්‍යාත්මක වශයෙන් කෙනෙක් හිතන මොලේ කියලා. මොලෙන් බලනකො මොලේ කොච්චර සෛල කෝටි ගණන් විනාශ වෙනවනේ. ඒ විතරක් නෙමෙයි මේකේ භයානකම. මේ මන්ද බුද්ධිකම එයාට තීරණ ගන්න හැකියාවක් නැති වෙලා තියෙනවා. ඒ තීරණ ගන්න හැකියාව නැතිලා ඒ විතරක් නෙමෙයි මරණින් මතු මන්ද බුද්ධිකයෝ වෙලා ඉපදින්නේ අය. හරිම අසරණයි. පින්නතුනි මේවා සදාකාලික ධර්ම, අකාලික ධර්ම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන එකයි. ඊළඟට තමයි සිගාලෝ වාද, සිගාලට කියන අවවාදය තමයි දිසාහය ගැන කියන්නේ අන්න අන්තිමට. දිසාහය කියන්නේ මොනවද? මාතා පිතු දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා. පෙරදිග තමයි මව්පියෝ. දකුණු දිග තමයි ගුරුවරු. එතකොට බටහිර තමයි අඹදරුවෝ. එතකොට උතුරු දිග තමයි මිත්‍රයෝ. ඊළඟට පහළ දිශාවේ තමයි සේවක පක්ෂය. උතුරු දිශාවේ තමයි පූජ්‍ය පක්ෂය. මේක හරි ගැඹුරු ලෙස. පින්නතුනි මේ දිශා හයෙන් කියන්නේ අපිට කාටවත් හය දිශාවෙන් ගැලවෙන්න බෑ. අපි උඩ දිශාවක් තියෙනවා. යට දිශාවක් තියෙනවා. පෙර දිගක් තියෙනවා. අපර දිගක් තියෙනවා. මේකට එකිනෙකට යුතුයකම් පද්ධතියක් තියෙනවා. මිනිසා බැඳුණු. අන්නේ යුතුයකම් පස්සේ තමයි මාතා පිතා දිසා පුබ්බා. පළවෙනි යුතුයකම් තමයි මව්පියන්ගේ දරුවෝ වරදින් ගලවන්න ඕනේ. දෙවෙනි යුතුයකමයි දරුවෝ හොඳ දේවල්ට යොදන්න ඕනේ. නිසි ශිල්ප ශාස්ත්‍ර ලබා දෙන්න ඕනේ. ඊළඟට සුසු කාලයේදී විවාහ කරලා දෙන්න ඕනේ. ඊළඟට තමන්ගේ සතු දේවල් දරුවන්ට නිසි කාලයේදී පැවරුම් කරන්න. බලන්න කොච්චර නිදහස්ද කියලා දෙමාපියෝ එතකොට. මේ එකිනෙක මම කියන්නේ මේ එකිනෙක කරුණු විතර කරන්න වෙලාවක් නැහැ. දෙවෙනි යුතුයකම තමයි අර බලන්න පළවෙනි යුතුයකම දරුවෝ වරදින් ගලවන්න ඕනේ. පුංචි කාලෙදිම තමයි දරුවෝ වැරදි නොකරන දරුවෝ බවට පත් කරන්න ඕනේ. ඊළඟට වැරදි නොකරුවට මදි. හොඳ දේවල් කරන්න පුංචි කාලෙම උගන්වන්න ඕනේ. වන්දනාමාන කරන්න, වැඩිහිටියන්ට සලකන්න, තමන් සතු දේවල් අනුන්ට දෙන්න, අනුන්ට උපකාර කරන්න. අම්මලා ආත්මාර්ථකාමී වුණාම දරුවෝ ආත්මාර්ථකාමී වෙනවා. ඒ නිසා පූර්වාචාර බවට පත් වෙන නිසා. ඒ නිසා පින්නතුනි, සමස්ත ලෝකවාසී පින්නතුනි ඔබේ දරුවන් ගැන අනාගතයේ සතුටින් ඔබට ජීවත් වෙන්න ඔබ දකින්න සිහිනේ සැබෑ කරන්න මේ සිගාලෝවා සූත්‍රයේ නැවතත් පරිහරණය කරන ජීවිතයට සම්බන්ධ කරන්න. ඔබත් ජීවිතයට සම්බන්ධ කරගන්න. මුළු මහත් විශ්වයටම මේ කියන අකාලික ධර්මයක්. බලන්න ජීවුනුයි කියලා සලකන සමාජයේ මේව කොච්චර ලස්සනද කියලා බලන්න. අපි ඒවා තියෙන නිසා තමයි යන්තම් හරි මේ සමාජවල මව්පිය දූදරු සම්බන්ධතාවය රැකිලා තියෙන්නේ. අද මේ වාණිජ්‍ය තරංකාරී සමාජයෙන් අපි දුරස් කරලා තියෙනවා. මේවා අපි ධර්මයෙන් අපින් ඈත් කරලා තියෙනවා. ඒ නිසා අපේ ජීවිත අවාසනාවන්ත වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනි අපි තේරුම් ගන්න සිගාලෝවා සූත්‍රය කියන්නේ තාමත් වටිනා සූත්‍රයක්. මේ හැම කාරණයක් ගැනම බිරිඳගෙන් සැමියාට, සැමියාගෙන් බිරිඳට. බලන්න කොච්චර ලස්සනද කියලා. සැමියා බිරිඳට කරන්න තියෙන යුතුයකම් පද්ධතිය තියෙනවා. බිරිඳ සැමියාට කරන්න තියෙන යුතුයකම් සරණ. සැමියා විසින් කළ යුතු පළවෙනි යුතුයකම් බලන්න බිරිඳට මොනවද? අවමන් නොකළ යුතුයි. කවදාවත් තමන්ගේ බිරිඳට කුලය ගැන, ජාතිය ගැන, දෙමෝපියෝ ගැන කතා කරලා, එයාගේ අතීත ජීවිතය ගැන කතා කරලා චෝදනා කරන්න එපා, නිග්‍රහ කරන්න එපා. එයා උයන පිහින දේවල් පිළිබඳ අවමන් කරන්න එපා. ඒ වගේ අඩුපාඩුකම් තියෙන පුළුවන්. අවමන් කෙරුවොත් එතනින් පෞල් ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. බලන්න ලස්සන. බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ ලෞකික ජීවිතය සාර්ථක කරන්න. අවමන් කරන්න එපා කවදාවත්. ඇයට ඉහළ මට්ටමින් තබන්න. ඇයට ප්‍රශංසා කරන්න. ඇය කවදාවත් පහත් කොට සලකන්න. ඇය කරන කැපකිරීම ගැන අගය කරන්න. ඇය ඉව දේ ගැන වටිනකම කියන්නේ වැරදි තියෙනවා නම් හොඳින් ආදරෙන් පැහැදිලි කරලා පෙන්නන්න. ඇය කැමති දේවල්, ඇය කැමති තෑගි භෝග වලට උපන් දිනේට තෑග්ගක් දෙන්න. එතකොට පඩිය ගත්තයින් පස්සේ මේ කියන විදියට ඒ තමන් කල්පනා කරලා බිරිඳ සතුටු කරන්න පුළුවන් කම නැද්ද? බිරිඳ නෑ. ඊළඟට අනිත් අය ගැන හිතන්න එපා. තමන්ගේ විවාහ ජීවිතයේ සම්බන්ධතාවයේ ඒක නීති විරෝධී එකක් සම්බන්ධතාවය ඇති කරගන්න එපා.
ඒ නිසා එතකොට විශ්වාසය ගොඩනගනවා. පෞල් ජීවිතේ සාර්ථක වෙනවා. පෞල් ජීවිතේ සාර්ථක වුණාම ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්. ඔබේ ජීවිතේ ගෙදර අවුල් නම් ඒ නිසා බිරිඳට සැමියා, සැමියාට බිරිඳා ඒ කරන යුතුයකම් පද්ධතිය කීවල බලන්න. කොච්චර ලස්සනද කියලා. ඒක කොච්චර වටිනවද කියලා. ඒ නිසා කොච්චර සමාහලට ධනෙ තිබුණත් තෑග්ගක් ගෙනත් දුන්නාම ඒ තෑග්ග හරි වටිනවා. බුදුහාමුදුරු මනෝවිද්‍යාත්මකව ඔක්කොම පැහැදිලි කරලා හැම කරුණක්ම පින්නතුනි අකාලිකයි සදාකාලික වටිනකමක් තියෙන. ඒ නිසා සිංහාලෝවා සූත්‍රය අපේ ජීවිතේ ප්‍රායෝගික ජීවිතේ තාමත් වටිනා ලෞකික ජීවිතය ගත කරන දෙයක්. පරලෝක ජීවිතය සාර්ථක වෙනවා ඒකාන්තයෙන්ම. ඔබ සෑම දිනාට තෙරුවන් සරණයි.